එතකොට අද අපේ පාඩම තමයි මෝටර් රථයක ස්ථායීතාවය කියන එක. ඒතර මෝටර් රථයකට ස්ථායීතාවය කියන එක වැදගත් වෙන්නේ නේද? මෝටර් රථයක් පාරේ ගමන් කරනකොට මෝටර් රථය තියෙන්න ඕනි පෙරලෙන්නේ නැතුව පාර දිගේ ගමනක් යන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ ඒක නිසා තමයි මෝටර් රථයකට ස්ථායීතාවය නැත්නම් ස්ටැබිලිටි කියන එක ගැන අපි කතා කරන්නේ. ඒක ඔයගලන්ට ටිකක් යම් උදාහරණයකින් අපි පාඩම පටන් ගත්තොත් පුතාලට තේරෙනවා ඉතින් කලින් පාඩමේ මොනවද කරන්න තියෙන ටික මතුවෙන්නේ ප්‍රසන්ටේෂන් එකේ. ඒ ගැන ඔයචුට්ට මම කතා කරලා ඉන්නේ නැගින්ද. ඒක මෝටර් රථයේ කියන ස්ථායීතාවය කියලා පාඩම 6 වෙනි ඒකකයේ තියෙන්නේ. ඒතර 6 වෙනි ඒකකයේ පළවෙනි කොටස විදියට තමයි 6/12 කියන කොටස විදියට තමයි මේක තියෙන්නේ. එතකොට 6 වෙනි ඒකකය කියන්නේ අපි වාහනේ පිළිබඳව කතා කරන්න පටන් ගත්ත ඒකකයේ අවසාන පාඩමට පෙර පාඩමේ තමයි ඉන්නේ. ඒ කියන්නේ තව දෙසැම්බර් මාස ඉවර වෙනකොට අපි ඒක ඉවර වෙනවා. එතකොට මේ 12 වෙනි කොටසේ තියෙන්නේ මෝටර් රථයක ස්ථායීතාවය පවත්වා ගැනීමේ ක්‍රමවේද කියන එක. හොඳයි රමේෂ්, අපි දැක්කා දැන් පිළිවෙලට ලෑස්තිලා ඉන්නවා. දැන් සතුටුයි ඔන යාළුවෝ දකින්නකොට. කාලච්ඡේද සංඛ්‍යාව පුතාලා මේ පාඩමට කාලච්ඡේද 4යි. මේක ඉගෙනුම් ඵලය තමයි මෝටර් රථයක ස්ථායීතාවයේ වර්ධනය සඳහා වූ ක්‍රමවේද ගවේෂණය කරයි. එතකොට අපි පාඩම ඔස්සේ දැන් කතා කරමු මේ ටික. දෙවෙනි එක තමයි දැති තලව්ව සහ දවරෝධ වර්ගයේ සුක්කානම් පද්ධතියක ඇතුළත් සංරචක නම් කරයි කියන එක. ඊට පස්සේ අවලම්බන පද්ධතියේ සංරචක නම් කරයි. අවලම්බන පද්ධතියේ ක්‍රියාකාරීත්වය විස්තර කරයි. කොට ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ මේ සුක්කානම් පද්ධතිය කරනකොට මෙතන අපි සටහන් කළ නැති වුණාට මෙතන මෙන්න මේ අවස්ථාවේදී සුක්කානම් ජ්‍යාමිතිය කියලා තව කොටසක් අපි කතා කරනවා ඒකේ ඇතුළේදී ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි පාඩම අද දවසේ යන්නේ. ඒකෙන් යම් කොටසක් අපි අද ඉවර කරනවා. ඒතර කාලච්ඡේද 4 අපිට දින 2කදී ඉවර කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි. එතකොට මෙන්න මේ යන්ත්‍රය ඔයගොල්ලෝ ගන්නවා මෝටර් රථයට සම්බන්ධ යන්ත්‍රයක් නෙමෙයි මේ තියෙන්නේ අපි ප්‍රායෝගික අභ්‍යාසයකුත් කරපු ලේත් මැෂින් එක කියන එක. නිෂ්පාදන තාක්ෂණ වේදයේ තියෙන එක යන්ත්‍රයක්. ලේත් මැෂින් එක ගත්තොත් කොහෙද මේක තියෙන්නේ? මේක තියෙන්නේ කර්මාන්ත ශාලාවක් ඇතුලේ නේද? මෙයා ඉන්නේ කර්මාන්ත ශාලාවක් ඇතුලේ. එතකොට මේ කර්මාන්ත ශාලාවක් ඇතුලේ ඉන්න යන්ත්‍රයකුයි වාහනයයි නැත්නම් මෝටර් රථයයි අතර ඔබ දකින වෙනස. ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි මුලින්ම අපි කතා කරන්නේ. කර්මාන්ත ශාලාවේ ඇතුලේ ඉන්න මෙයා දරුවනේ කවදක්වත් දැන් මෙයාව විශේෂ අවස්ථාවකට හැර මෙයාව අපිට පාරේ අරන් යන්න ඕන වෙන්නේ නැහැ නේද? මෙයාව අපිට පාරේ අරන් යන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිසා මෙයා ඉන්න තැන එහෙමම ස්ථායීතාවය තියාගෙන ඉන්න ඕනේ නේද? එහෙනම් අන්න එයාගේ මොකද වෙලා තියෙන්නේ අර ස්ටැබිලිටි කියන එක නේද? ස්ථායීතාව කියන එක මෙයාගේ තියෙනවා. ඒ කියන්නේ ඒ තිබ්බ තැනම ඉන්නවා. එහෙනම් මෙයාට අපිට ආයේ ස්ටැබිලිටි කියන වචනය වෙනම කතා කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ ස්ටැබිලිටි කියන වචනේ මෙයාත් එක්ක වෙනම කතා කරන්න ඕන වෙන්නේ නැහැ. මෙයා එහෙම ඉන්නේ නේද? නමුත් ඒක අපිට කතා කරන්න ඕන වෙන්නේ වෙනත් එකක් එක්ක. එහෙනම් ඔයගොල්ලන්ට සටහන් පොතේ ලියාගත්ත හැකි කර්මාන්ත ශාලාවේ තියෙන යන්ත්‍රයක් හා මෝටර් රථයක් උදාහරණයට ගත්තට පස්සේ ඒකේ ප්‍රධාන වශයෙන් අපිට වෙන් කරගත හැකි කොටස් දෙකක් තියෙනවා. කරුණු දෙකක් තියෙනවා. මොකද්ද? එතකොට මෝටර් රථයක් කියන්නේ මහා මාර්ගයක හරි ධාවනය වෙන එකක්, එළී ගමන් කරන එකක්. මෙන්න මේ දකින්න යන්ත්‍රය කර්මාන්ත ශාලාවක් ඇතුලේ තියෙන එකක්. එතකොට ඒකෙදි මම පාඩමට පිවිසෙන්න මේ උදාහරණය ගත්තේ දැන් ඔයාලට පැහැදිලි
යන්ත්‍ර වර්ග කොටස් දෙකකින් තියෙනවා කියන එක නේද? එහෙමනම් පාරේ ගමන් කරලා චලනය වන ඒවා තියෙනවා සහ කර්මාන්ත ශාලාවේ එක තැන තියෙන දේවල් තියෙනවා. එතකොට ඒවට ස්ටැබිලිටි කියන එකේ ගැටලුවක් නැහැ. ස්ථායීතාවය කියන එකට ගැටලුවක් නැහැ. එක තැන තියෙනවා නම් කර්මාන්ත ශාලාවක් ඇතුළේ තියෙනවා. එහෙනම් අපිට කතා කරන්න වෙන්නේ කවුද? නේද? අපිට කතා කරන්න වෙන්නේ මෝටර් වාහනය ගැන තමයි. නේද? මෝටර් වාහනය ගැන දැන් අපි වැඩිපුර කතා කරන්න ඕනේ. මෙන්න මේකේ ස්ටැබිලිටි එක ගැන. කොහොමද මේ අස්ථායීතාවය? දැන් අපි උදාහරණයක් ගමුකෝ. මෙහෙම. ඔව්. එතකොට අපි පිළිතුර තමයි ඉස්සෙල්ලකට ඔව් නේද? සාමාන්‍ය කර්මාන්තයේ තිබෙන යන්ත්‍රයකින් මේ වෙනස් වන්නේ මෙය අන්න කොහොමද මාර්ගයක ගමන් කරවීම සිද්ධ වෙනවා. මගින් ප්‍රවාහනය කිරීම සිද්ධ වෙනවා. භාණ්ඩ ප්‍රවාහනය කිරීම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දේවල් නිසා එතකොට කර්මාන්ත ශාලාවේ තියෙන යන්ත්‍රයකුයි වාහනයකුයි වෙනස් වෙනවා. එහෙනම් අපිට විභාගයේදී කර්මාන්ත ශාලාවේ තියෙන යන්ත්‍රයක් එක්ක වාහනයක් සංසන්දනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ටික සටහන් පොතේ ලියාගන්න. කර්මාන්ත ශාලාවේ තිබෙන යන්ත්‍රයකින් නේද මෝටර රථය වෙනස් වන්නේ හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව ලියන්න, දෙවෙනි හේතුව ලියන්න, තුන්වෙනි හේතුව ලියන්න. එහෙනම් මාර්ගික ගමන් කරවීම, මගින් ප්‍රවාහනය කිරීම, භාණ්ඩ ප්‍රවාහනය කිරීම වැනි දේ සිදුවීම නිසා මෙයා කර්මාන්ත ශාලාවේ තියෙන යන්ත්‍රයෙන් ඔන්න වෙනස් කියලා දැන් අපි දන්නවා. ඔරයිට් ඒක ලියන්න. හොඳයි ශ්වේතා රුක්ෂිනී පස්සේ පන්තියට ඇවිල්ලා තියෙනවා. අපි නම ලකුණු කරේ නෑ. ලියාගමු නමනේ. ඔයගොල්ලෝ සටහන් ලියාගන්න අතරතුරේ ඉතින්. හොඳයි පුතාලා ඒ ටික ලියාගෙන ඉවර නම් එතකොට නම් පොඩි ක්‍රියාකාරකමක් දෙන්න කියලා හිතනවා නේ අපේ ළමයි තාක්ෂණ වේදේ දරුවනේ. නේද? ඔය ගෙදර තියෙනවනේ බෝතල්නේ. බෝතල් වල මූඩි හිම තියෙනව නේද? එතකොට බෝතල් මූඩි හිම තියෙන නිසා මෙන්න මේ වගේ බෝතල් වල මූඩි අරගෙන මේ ගම් දාලා හලවලා තියෙන්නේ. අර බෞද්ධයකට දාන එකක් තියෙනවා නම් හරි ඔයගොල්ලෝ ගාව. ඒකෙන් පුළුවන් මේ රෝද හදා ගන්න ඔයගොල්ලන්ට. රෝද ටිකක් හදාගෙන රෝද 4ක් හදාගෙන මේ තියෙන 9 වෝල්ට් බැටරි කෑල්ල. ඊට පස්සේ මෙන්න මේ රෝදයට පුතාලට පුළුවන් ඔයගොල්ලෝ ගාව තියෙන මෝටරයක්. පොඩි සරල ධාරා මෝටර කඩේ තියෙනවනේ ගන්න. අර අපි බුදුරැස් වලට කරකවන්න ගත්තේ ඔන්න ඔයගේ මෝටර එකකට පෑන් කූරක් මෙහෙම ගහලා නේද? පෑන් කූරක් ගහලා මෙන්න මේකට පොඩි බයිසිකල් ස්පෝක් එකක් රෝද දෙකට දාලා එතකොට එක රෝදයකට ඔයගොල්ලෝ හයි කරගන්න මේක එක රෝදයකින් විතරයි බලය දෙන්නේ. එක රෝදයකට මෝටරය හයි කරගන්න. එතකොට මෙතන තියෙන ස්විච් එකක් කාර් එක යන ගමන් කරවන්න ස්විච් එකක් දාගන්න බැටරි කෑල්ලට. බැටරි කෑල්ලේ ස්විච් එකක් දාගෙන ඔය විදිහට මේ ස්විච් එක මෙන්න මේ පොඩි කාර් එක හදන්න ජූරිලි කෑල්ලයි මූඩි 4යි එහෙම ඕනේ. ගෙදර ඉන්න පොඩි මල්ලි කෙනෙකුට නංගි කෙනෙකුට හදලා දෙන්න තෑග්ග. එතකොට ඔය අයියට අක්කට මොකද වෙන්නේ? ඉංජිනේරු තාක්ෂණ වේදේ කරනවා කියලා ඇඟට දැනෙන්න ගන්නවා. නේද? නැත්තම් මේ අපේ ඉංජිනේරු තාක්ෂණ වේදේ දැන් මේ ඔන්ලයින් පන්ති ක්‍රමයේදී තාක්ෂණ පාසලේදී ඔබලා අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඔයගොල්ලෝ ආයෙම වෙනත් කලා විෂය ධාරාවක දරුවෙක් බවට පත් වෙලා තියෙනවා. හේතුව ඔන්ලයින් පන්ති ලියා ගන්නවා සටහන් ටික ඒ වගේ වැඩ විතරයිනේ කරන්නේ. එහෙමනම් හරියන්නේ නැහැනේ. නේද? අනාගත ඉංජිනේරුවා වෙන්න මම මේ ඒකයි මේ පින්තූර එවලා දැම්මේ. බොහොම
ගෙදර කාව හරි නංගි කෙනෙක්ව මල්ලි කෙනෙක්ව අරගෙන දැන් ඕගොල්ලන්ට පොඩ්ඩක් හොඳ මදි වගේ ඇඟට අපි මේ වගේ සෙල්ලමක් කරනවා කියන එක. ඉතින් පුංචි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් අල්ලගෙන එයාට මේක හදලා දෙන්න. එයාට මේක හදලා දෙනකොට ඔයා වෙනම සුක්කානම් පද්ධතියක අවශ්‍යතාවය ඔබට තේරිලා. නේද? සුක්කානම් පද්ධතියක අවශ්‍යතාවය ඔයාට තේරෙනවා. ඇයි මේ වාහනේ හැදුවට පස්සේ මේක හරව ගන්න බෑ. මේක අර මෝටරයෙන් ජවය දෙන මෙන්න මේ රෝදයට නම් මෝටරේ දැන් හයි කරලා තියෙන්නේ. ඒතකොට පේන්නේ නැහැ. එතකොට ඒ රෝදයට විතරයි ජවය දෙන්නේ. එයා විසින් අනිත් රෝද තුනම තල්ලු කරලා යනවා. ඒතර මෙයාව ගමන් කරවන්න වෙන්නේ සරල රේඛීය මාර්ගයක විතරයි. මේක හරව ගන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? මේක හැදුවට පස්සේ ඒ දැනුම එනවා. ඉතින් මම කැමතියි ඔයගොල්ලෝ මේක හදලා දින කීපයකින් මේක ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා පොඩි වීඩියෝ එකක් ගෲප් එකට දානවා නන්නේ. මම කැමති වෙනවා බලන්න එක. සහ අනිත් අය කැමති වෙගෙන. එතකොට මේක තමයි ඔයගොල්ලන්ට මම දීප් අභ්‍යාසය. එතකොට කැමති නම් කරන්න. එතකොට මේ වාහනයයි මේ වාහනයයි බලනකොට මොකද වෙනස? මේ වාහනය නවීන වාහනයක් නිසා මෙයාගේ හොඳ සුක්කානම් පද්ධතියක් තියෙනවා. මෙයාව ඕන පැත්තකට හරවන්න පුළුවන්. ඒත් මේ මෙතන හිටගෙන ඉන්න අය එකට අදාළ නැහැ. හරිද? එතකොට මෙන්න මේ වාහනයයි අපි විසින් අපේ පළවෙනි හදන වාහනේ මේක ඕගොල්ලන්ගේ නේද? මේ ඕගොල්ලන්ගේ පළවෙනි වාහනේ ඊස්සේ ඔයගොල්ලෝ අනාගතේ පදින්නේ මේ වගේ පිළිදමුකෝ. එහෙනම් මේකත් හදලා තින්නේ බෑ නේද? ඉංජිනේරුවෝ හත්තුරු. හරි. එහෙනම් ඔක හදලා මේ ටික තේරුම් ගන්න උත්සාහ ගමු. ඒකෙන් උත්සාහ ගන්න මොකද්ද පුතාලට වැටහෙන්නේ මේක හරව ගන්න ක්‍රමයක් නෑ. අන්න ඒ ගැටලුව හින්දා අපිට පාඩම තේරුම් ගන්න ලේසි වෙනවා. හොඳයි. ඒ පින්තූරේ මම ඊළඟ කිව්වට අරන් තියෙනවා. මෙන්න මේක. හරි මම අහපු ප්‍රශ්නේ මෙතනදී මම අහලා තියෙනවා. හොඳයි. මේ වාහන දෙකෙන් වඩාම පහසුවෙන් හැරවිය හැකි වන්නේ කුමන වාහනයද? අපි ඉස්සෙල්ලා කතා කරපු හින්දා අයියේ ප්‍රශ්නේ ඕනේ. ඔයගොල්ලන්ගේ පුතාලා මොකද කරන්නේ? මේ හරවන්න පුළුවන් කවුද? හැරවීමට පහසු කවුද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් ඔයගොල්ලෝ ක්වෙස්චන් එකක් ලියා ගන්න. එතකොට මෙම වාහන දෙකෙන් පහසුවෙන් හැරවිය හැකි කුමන වාහනයද කියලා පොතේ ක්වෙස්චන් මාක් එකක් දාගන්න. එතකොට පුතාලට මේ දෙකෙන් මම මේ ප්‍රසන්ටේෂන් එක ගෲප් එකට ෂෙයා කරලා එවනවා. ඒකත් එක්ක බලතැයි නැත්නම් වීඩියෝ එකේ හම්බ වෙනවා මේකේ ලයිව් රෙකෝඩින් එක පුතාලට ගත්ත හැකි. ඒකත් එක්ක ආයි විභාගයට කිට්ටු වෙලා පාඩම මතක් කරගන්න හැකියාව තියෙනවා. එතකොට ඕගොල්ලෝ හදපු මෙන්න මේ නිර්මාණය නේද? මේ තමයි ඕගොල්ලන්ගේ නිර්මාණය පුතාලා. මෙන්න මේ නිර්මාණයට සුක්කානමක් නැහැ. තිබ්බහම ස්විච් එක ඔන් කරාම කාර් එක දිගේ යයි. එතකොට ඕගොල්ලන්ගේ නංගි මල්ලි තමයි අනිත් පැත්තට හරවලා ඔයා ගාවට එවන්නේ. ඒක ඕකෙන් සෙල්ලම් කර කර ඉන්නකොට තමයි ඕගොල්ලන්ට තේරෙන්නේ හරිද මේ සුක්කානම් පද්ධතියක් අවශ්‍යතාවය තවත් ටිකක් හොඳටම මතුවලා එනවා. ඇති ස්ලයිඩ් එක කරපු කාලේ ඊළඟට මේක හරවනවා නම් මොකද වෙන්නේ? අපි එයාගේ ගමනාන්තය ඉවරනකොට මෙන්න මේ විදිහට අතින් හරවන්න වෙනවා. උස්සලා අනිත් පැත්ත හරවලා තමයි ආයෙ යවන්නේ. ඒ වුණාට මෙන්න මේ වාහනය හරවනකොට ඔයගලන්ට පේනවා ඉතාමත් පහසුවෙන් ස්ටියරින් වීල් එකේ ඒක පවර් ස්ටියරින් නෙවෙයි නේද? ඉතාමත් පහසුවෙන් හැරවීමේ හැකියාව එනවා කියලා ඔයගලන්ට තේරෙනවා. හොඳයි. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟට අපි කතා කරන්නේ ස්ටැබිලිටි එක ගැන. සමතුලිත ස්ථායීතාවය කියන. එතකොට ස්ථායීතාවය, සමතුලිතතාවය නැත්නම් ස්ථායීතාවය අපි මේ වචනේ තියාගමු නේද? ස්ථායීතාවය. වාහනයක තියෙන ඕන ස්ටැබිලිටි එක. මේ වචනේ පුතාලා ලියා ගන්න. සමතුලිතතාවය, ස්ථායීතාවය, ස්ටැබිලිටි කියන වචනේ ලියන්න සටහන් පොතේ. එතෙන්ට පොඩි සටහනක් අපි ලියාගමු.
ලියන්න ධාවනයේදී සමතුලිතතාවය කෙරෙහි මෝටර් රථයේ නිර්මාණ ස්වභාවය එනම් හැඩය, රෝධ පරතරය, ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම, ස්ථායිකාරක දණ්ඩ බලපායි කියලා ලියාගන්න මේ ටික. එතෙන්ට තව සටහනක් අපි එකතු කරගමු දරුවනේ. මෙන්න මෙහෙම ලියන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් වාහනයක් නේද? වාහනයක් යනකොට දැන් මේ වාහනයක අපි යනවා නම් නේ අපි හිතමු අපි ගොඩක් වෙලාවට අපි බස් එකක යනවා නේද? තමයි ඔක අපිට හොඳටම තේරෙන්නේ නේද? අපි බස් එකක යනවා නම් මැද්දේ මෙහෙම හිටගෙන නම් ඉන්නේ මේ බස් එකක්. ඒතර අපි බස් එකේ හිටගෙන ඉන්නවා නම් මේ උඩ දණ්ඩ අල්ලගෙන. දැන් මොකද වෙන්නේ? රියදුරු මහතා බ්‍රේක් එකක් ගහපු ගමන් මොකද වෙන්නේ? අපිව වාහනේ අපිට තේරෙනවා වාහනේ ඉදිරිපස පෙම් පාත් වෙනවා කියලා. වාහනේ ඉස්සරහා පාත් වෙනවා පිටිපස්ස පැත්ත පොඩ්ඩක් ඉස්සෙනවා වගේ ඔන්න ඔය වගේ චලනයක් තමයි තේරෙන්නේ. එතකොට අපි ඉස්සරහට වාංගු වෙන බව අපිට තේරෙනවා. අපි ඉස්සරහට වාංගු වෙනවා කියලා තේරෙනවා. මම මේකට අදාළ පින්තූරයක් ඉස්සරහ ස්ලයිඩ් එක දාලා ඇති. ඒත් මම ඒක පොඩ්ඩක් දැන් සාධහන් කරන්නම්. මෙතනදි තමයි හොඳම තැන. එතකොට අපිව ඉස්සරහට පැද්දිලා යනවා වාහනය ආයි ඒ බ්‍රේක් එක නවත්තලා ආයි වාහනේ ඉස්සරහට ඇදලා යන්න වගේ හදනකොට අපිව පිටිපස්සට වගේ පොඩ්ඩක් යනවා. ඒ කියන්නේ මොකද? වාහනේ ඉස්සරහා පොඩ්ඩක් උඩ යනවා පිටිපස්ස පැත්ත පාත් වෙනවා. අන්න එහෙම එකක් වගේ වෙනවා. වාහනේ ඒක ස්පින් උඩ නෙතින්නේ දුන උඩ තියෙන්නේ. ඒක නිසා වාහනයේ දෙපැත්තට අන්න ඒ වගේ චලනයක් ලබා ගන්නවා. ඉදිරිපස සහ පසුපත අපිට පැද්දෙනවා. ඒකට අපි කියන්නේ පිචින් කියලා ඉංග්‍රීසියෙන්. අපි ඒකට අංක 1 දාලා ලියාගමු. ඉදිරියට නේද? ඉදිරි එහෙම ලියමු. ඉදිරි පසුපස. එහෙමනේ ඔයගොල්ලන්ට දැනෙන්නේ වාහනේ ඉන්නකොට. ඉදිරි පසුපසට පැද්දෙනවා. පැද්දීම. මේක පුතාලට අත්දකින්න තියෙනවා. ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් PITCHING පිචින් කියලා කියන්නේ. හරිද? එහෙම එකක් තියෙනවා. ඒ වුණාට ඔයගොල්ලෝ අපි හිතමු වංගුවක් ගන්නවා අවස්ථාවකදී නේද? වංගුවක් ගන්න අවස්ථාවේදී මොකද වෙන්නේ? වාහනයේ දෙපැත්තට පැද්දීම සිද්ධ වෙනවා. තිරස් අක්ෂය ඔස්සේ සිද්ධ වෙන්නේ. එතකොට ඒකට අපි කියන පැද්දෙනවා. මේ වාහනේ පැද්දෙනවා කියලා අපි ඒ වචනේ තමයි පාවිච්චි කරන්නේ. පැද්දෙනවා කියන එක. පැද්දෙනවා නැත්නම් පැද්දීම. එහෙම ගමු පැද්දීම. එතකොට ඒකට කියන්නේ රෝලින් නේද? රෝල් වෙනවා. රෝලින්. තව එකක් සිද්ධ වෙන්න පුළුවන් මොනවද? පැද්දෙන එකක්. හරිද? ඉස්සරහට පස්සට යන එක තව එකක්. ඊට පස්සේ වංගුවක් ගන්නකොට පැද්දෙන එක තව එකක්. පැද්දෙනව නෙවෙයි වංගුවක් ගන්නකොට කියන්නේ වීසියලා යනවා නේද? වංගුවක් ගන්නකොට වාහනේ වේගෙන් ගිහලා අපි එක පැත්තකට වීසින වංගුවෙන් පිටතට වීසි වෙන්නේ. නේද? වාහනේ වේගෙන් ගිහලා වංගුවක් ගන්නකොට අපි වීසි වෙනවා. ඒතර ඒකට කියන්නේ කේන්ද්‍ර අපසාරී බලයට වීසි වෙනවා කියලා කියන්නේ. කේන්ද්‍රයෙන් පිටතට වීසි වෙන්නේ. එහෙනම් කේන්ද්‍ර අපසාරී බලයට වීසි වෙන එක. ඒකට කියන්නේ සෙන්ට්‍රිෆියුගල් ෆෝස් කියලා. සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එකට වීසි වෙනවා. උදාහරණට ඒ ටික මම ලියා ගන්න දෙන්න මම කියන වාක්‍ය ලියන්න. ඔයගලන්ට තනියෙන් ගොඩනගා ගන්න ඕනේ. මම 1 2 3 කියන අවස්ථාව ලියා ගන්න දෙන්න. මෙහෙම ලියන්නකෝ. ලියන්න මෝටර් රථයක් ඉදිරියට ත්වරණය කළහොත්
ඉදිරියට ත්වරණය කළහොත් රථය පසුපස පහත් වන අතර මගීන් පසුපසට තල්ලු වේ. එමෙන්ම ඉදිරියට ගමන් කරන විට මොකද වෙන්නේ? එකපාරටම ගහනවා බ්‍රේක් පාර. නේ කෑ ගන්න කවුද බ්‍රේක් ගහන්නේ කියලා. අන්න එකපාරටම බ්‍රේක් ගහලා ගැහුවා මොකද වෙන්නේ? අපි ඉස්සරහට ඇද්දිලා යනවා. සමහර අයගේ බස් වල එහෙම වැටෙනවත් අපි දැකලා තියෙනවනේ. ඒ මොකද? හරිද? ඒ වාහනේ සිද්ධ වෙන දේ ස්ථායීතාවය නැති වෙන අතර ලියන්න සිදුවේ. එමෙන්ම ඉදිරියට ගමන් කරන විට රෝධක යෙදීමේදී ඉදිරිපසට තල්ලු වන අතර මගීහු ඉදිරියට තල්ලු වෙති. මේ අවස්ථාවේදී රථය මෙන්න මෙහෙම මේ රථය තිරස් අක්ෂයක තමයි පහළට යනවා එක වෙලාවක. කොහොම තිරස් අක්ෂය දෙපැත්තට ගමන් කරන එකක් වෙන්නේ. මෙහිදී රථය තිරස් අක්ෂයක මෙන්න මේක තිරස් අක්ෂය මොකද වෙන්නේ? එක පාරකට පාත් වෙනවා අනිත් පාරට ඉස්සෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ බලගූර්ණයක් වගේ තියෙන්නේ. මේක මෙන්න මේ ආකාරයේ චලනයක්. ඒ කියන්නේ භ්‍රමණයක් වල චලනයක් වගේ තමයි එකක් තියෙන්නේ. එහෙනම් තිරස් අක්ෂයක් ඔස්සේ භ්‍රමණය වීමට පටන් ගනී. නැත්තම් පෙළඹේ. තිරස් අක්ෂයක් ඔස්සේ භ්‍රමණය වීමට පෙළඹේ. මෙය ඉදිරි පසුපස මෙන්න මෙතන මම කියා දීපු වචනේ මෙන්න මේ වචනේ. මෙය ඉදිරි පසුපස පැද්දීම ඉංග්‍රීසි වචනේ ලියන්න. මේ තියෙන පිචින් PITCHING ඉදිරි පසුපස පැද්දීම ඉංග්‍රීසියෙන් පිචින් නමින් හැඳින්වේ. හොඳයි. ඒ පළවෙනි කරුණ. රූලක් අත්හැරලා දෙවෙනි කරුණ ලියන්න. රෝලින් කියන එක නේද? දෙවෙනි එක තමයි රෝලින් කියන එක අපි කතා කරේ. එකට ලියන්න. එතකොට රෝල් වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නවා චිත්‍රපටි වල දැකලා තියෙනවනේ. කාර් එහෙම කඳු වලින් පල්ලෙහාට වැටිලා රෝල් වෙලා පල්ලෙහාට යනවා. නේද? ඒ කියන්නේ එක පැත්තකට ඉස්සුනොත් එතනදී රෝලින් කියන එකක් තමයි නේද? ඇති වෙන්නේ පැද්දිලා රෝල් වෙලා යනවා. ලියන්න ඒක දෙවෙනි කරුණ විදිහට රථයක එක් පැත්තක් අනෙක් පැත්තට සාපේක්ෂව ඉස්සුනහොත් රථයක එක් පැත්තක් අනෙක් පැත්තට සාපේක්ෂව ඉස්සුනහොත් හෝ පහත් වුවහොත්
හෝ පහත් වුවහොත් රථය ගමන් කරන දිශාවට ලම්බක වන තිරස් අක්ෂයක් ඔස්සේ භ්‍රමණය වීමට පෙළඹේ. මෙය දෙපැත්තට පැද්දීම වරහන් ඇතුලේ රෝලින් ලෙස හැඳින්වේ. මොකද වෙන්නේ වාහනේ දැන් මේ අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවද මෙහෙම ඉදිරියට යනවා නම් වාහනේ ඒකට ලම්බක අක්ෂය කියන්නේ මෙහෙමනේ. එතකොට දෙපැත්තට පැද්දෙනවා. මෙහෙන් ඉස්සෙනවා මෙහෙන් පාත් වෙනවා. එතකොට තමයි රෝල් වෙන්නේ වාහනය. ඒතර වාහනයක් රෝල් වෙලා යන්න පුළුවන්. රෝලින් කියන අවස්ථාව. මේ සමතුලිතතාවය, ස්ථායීතාවය, ස්ටැබිලිටි ගැන තමයි වාහනයක අපි කතා කර ඉන්නේ. ඊළඟට පුතාලා තුන්වෙනි කරුණ. එසේම වංගුවක් ගැනීමේදී රථය වංගුවක් ගැනීමේදී ඇතිවන කේන්ද්‍ර අපසාරී බලය. වරහන් ඇතුලේ සෙන්ට්‍රිෆියුගල් ෆෝස්. අනුවද සෙන්ට්‍රිෆියුගල් ෆෝස් වරහන් වහලා අනුවද වංගුවෙන් ඉවතට ඉවතට භ්‍රමණය ඉවතට මොන අක්ෂයේද එතකොට කැරකෙන්නේ. දැන් වාහනයක් මෙහෙම තියෙනවා නම් වංගුවකදී යනකොට මෙන්න මෙහෙම වංගුවේ යනකොට මෙහෙමනේ මේ පැත්තට වීසි වෙන්නේ. නේද? සිරස් අක්ෂයෙන් එළියට තමයි යන්නේ. නේද? එතකොට සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එකට මෙහෙම විසි වෙන එකට අපි කියනවා කැරකුම කියලා. අංක 3 කැරකුම. ඉංග්‍රීසියෙන් ඔකට අපි යෝවින් YAWING කියලා තමයි කියන්නේ. කැරකුමට. සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එකේ ඉඳ තමයි ඔය කැරකුම කියන එක ඇති වෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් යෝවින් කියලා කියනවා. එතකොට වංගුවෙන් ඉවතට කේන්ද්‍ර බලයෙන්ද යනවා මූව් වෙන එක අපි මේක කැරකුම ලෙස හඳුන්වනවා. ඉංග්‍රීසි වචනේ කියන්නේ කැරකුම ලෙස හැඳින්වෙනවා යෝවින් කියලා වරන් ඇතුළේ. හොඳයි. ඊළඟට සමතුලිතතාවයේ බිඳ වැටුනොත් මොකද වෙන්නේ? වාහනය ඔය කීප අවස්ථා තුන හින්දා එක්ක පිචින්, එක්ක රෝලින්, එක්ක යෝවින්. ඔය තුන හින්දා වාහනයට යම් කරදර වෙන්න පුළුවන්.
අන්න ඒ වගේ වෙලාවට වාහනයට ඩැමේජ් වෙනවා. ඒ වගේ වෙලාවට තමයි අපි මොනවා ඉල්ලන්නේ. අන්න ඒ වගේ වෙලාවට තමයි අපිට ඕන වෙන්නේ නේද? vehicle insurance නේද? රක්ෂණ එහෙම ඕන වෙන්නේ ඔය වගේ වෙලාවට තමයි. නේද? රක්ෂණ එහෙම ඕන වෙන්නේ ඔය වගේ වෙලාවටනේ. අපි බලමු වාහනයක් පෙරලා යන අවස්ථාවක්. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ දාලා. හොඳයි ඒ වීඩියෝ එක ධාවනය වෙන්නේ නැති කමක් තියෙන්නේ. මම ඒ වීඩියෝ ලින්ක් එක ඔයගොල්ලන්ගේ group එකට දාලා තියන්නම්. Vehicle stability control. If a driver enters a corner too fast, the front end will often push the vehicle away from its intended path, and the rear tires will have better traction. The vehicle will likely continue on a relatively straight path, regardless of steering input. Vehicle Stability Control, or VSC, can momentarily reduce engine output and apply brakes at the front wheels and the inside rear wheel to help control the push-out tendency of the vehicle. If the rear tires slip, the front tires will have better traction, and the rear of the vehicle will likely swing, creating a spin-out situation. VSC can momentarily reduce engine output and apply the brake of the outside front wheel to help reduce the rear end swing. VSC can be beneficial when cornering on wet, snowy, or icy surfaces. VSC can also offer handling benefits during emergency maneuvers on dry pavement. VSC කියලා කෙටියෙන් කියන්නේ vehicle stability system කියන එක. එල්ලයි. stability system කියන එක තමයි දරුවෝ කෙටියෙන් ඔය VSC කියලා කියන්නේ. ඒතර වාහනේ ඩෑෂ්බෝඩ් එකේ එහෙම තියෙනවා මේවට දැන් අලුතෙන් control. ඔයගොල්ලෝ දැක්ක මේ වීඩියෝ එකේදී හැමතිස්සෙම ඒ ඩෑෂ්බෝඩ් එකේ තියෙච්ච and the inside rear wheel to help control the push-out tendency of the If a driver enters a corner too fast, the front end will often push the vehicle away from its intended path, and the rear tires will have better traction. The vehicle will likely continue on a relatively straight path, regardless of steering input. හොඳයි. එතකොට vehicle එක stability එක වංගුවක ගන්නකොට ලිස්සන්නේ නැතුව ටිකක් අර වැස්ස වෙලාවෙකදී එහෙම යන්න පුළුවන් වෙන්න. එතකොට ඒවට විවිධ ක්‍රම ආරක්ෂිත උපාංග තියෙනවා. ඔය ABS වගේ ඒවා එහෙම අපි ඊළඟ කොටසේදී මේ පාඩමේම කතා කරනවා. එතකොට ඔය ඔක්කොම වාහනයේ සමතුලිතතාවය ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ ගැන වැදගත් නිසා තමයි මම මේ වීඩියෝ එකක් පෙන්වුවේ ඔයගලන්ට. මෙන්න මේ ස්ථායීතාවයේ තියාගන්න ඕනි වාහනයක් නැත්නම් අපිට ආරක්ෂා සහිතව ගමනාන්තයක් දක්වා වාහනයක යන්න බැරි වෙනවා. ඉතින් මේ සඳහා Vehicle stability. මේකම වෙනලා කතා කරන්න. එතකොට වාහනයක මම ඉස්සෙල්ලා කතා කරානේ අර සමතුලිතතාවයේ බිඳ වැටෙන වචන තුන නේද? පිචින් කියලා. එතකොට මේ තියෙන්නේ පිචින් කියන එකට උදාහරණය. එතකොට මේකෙදි වෙන්නේ එකපාරට වාහනේ ඉදිරිපස පාත් වෙන්න පුළුවන්. ඒක පසුපසට ඉස්සෙන්න පුළුවන් පිච් වෙනවා කියලා. එතකොට මෙන්න මේ වාහනේ මෙන්න මේ ආකාරයේ චලනයක් තමයි වෙන්නේ මේ අතට. ඉස්සරහ පැත්ත පාත් වෙනවා කියනවා. ඒකට අපි කියනවා පිචින් කියලා. ඊට පස්සේ රෝල් කියන්නේ වාහනේ මේ තියෙන ඊතලෙන් පෙළ මෙන්න මේ විදිහට. මේ අතර එතකොට වාහනේ රෝල් වෙලා යන්න පුළුවන් නේ. ඒතර රෝලින් එක. ඊට පස්සේ තමයි බෙන්ඩ් එකක් ගන්නකොට
නේද? යෝවින් එක පැත්තකට වීසි වෙලා යනවා වගේ බලයක් යෝවින් එක ඒ වගේ බල තුනක් ඇති වෙන්න පුළුවන්. ඒකට ඉස්සෙල්ලා සටහනට අදාළව මේ පින්තූර තුන ඔයගොල්ලෝ ඇඳගන්න. යෝ පිච් රෝල් කියලා අදාළ තැන්වලට මෙන්න මේ පින්තූර තුන ඇඳාම සටහන සම්පූර්ණ වෙයි. ඔයගොල්ලෝ මෙන්න මේ පින්තූරයෙන් හොඳ අදහසක් එනවා දරුවනේ. ඒ වාහනයක් තියෙන්න පුළුවන් චලනයන් තුන. ඒක පුරවට වඩා වැඩි වුණොත් වාහනය පෙරලී යාම ඇතුළේ ඉන්න මගින්න වීසි වෙලා යන එක පැත්තකට වීසි වෙලා යන එක ඒ ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර වාහන නිෂ්පාදනය කරනකොට නේද? වාහන නිෂ්පාදනය කරනකොට නිෂ්පාදන සමාගම් මේවා අවම කරන්න වාහනයේ හැඩතල හදන එක වාහනයට අනිත් කොටස් එකතු කරනකොට ඒවා නිෂ්පාදනයේදී බලන දේවල් නේද? පරණ වාහනයක්කට වගේ නෙමෙයි අලුත් වාහන. එහෙම ලිස්සලා යන්නේ නැහැ නේ විදේශියෙන් නේද? ඒ මොකද තාක්ෂණය අලුතෙන් එකතු කරලා මෙන්න මේ තියෙන අඩුපාඩු ටික. මේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන තමයි වාහනයක් හදන්නේ. හොඳයි. ඒ ටිකත් මේ පින්තූර ටික තමයි ඉස්සරහට සටහනට එකතු කරගන්න තියෙන්නේ. දැන් පාඩමට අදාළ තව සටහන් ටිකක් තියෙනවා. ඒ ටික ලියාගන්න කියලා මතක් කරනවා අපිට. නැත්තම් අමතක වෙනවනේ. ලියන්නකො ඊට පස්සේ සටහන් පොත දැන් හැමෝගෙම ළඟ තියෙනවනේ. ලියන්න අලුත් ඡේදයක්. මොටර් රථයක ඉහත සඳහන් චලිත ඉහත සඳහන් කළ චලිත වල බලයන් තුලනය වී මගීන්ට පහසු වන ආකාරයට නේද? යන අයට මගීන්ට පහසු වන ආකාරයට ස්ථාවරව පැවතීම ස්ථායීතාවය වරහන් ඇතුළේ ස්ටැබිලිටි ලෙස හැඳින්වේ. ඊට පස්සේ වාහනයක් ස්ථාවරව ගෙනියන්න නේද? වාහනයක් මාර්ගයේ ස්ථාවරව ගෙනියන්නේ කවුද? ඒ ස්ථාවරව වාහනයක් ගෙනියන්නේ රියදුරු මාර්ග. වාහනයක රියදුරු තමයි එයාට වාහනයක් ස්ථාවරව ගෙනියන්නේ. මොකද එයාගේ ධාවන විලාසය අනුවනේ ඔය පැද්දීම් තියෙන්නේ නේද? වේගෙන් ගිහිලා යා වංගුවක් ගත්තොත් මොකද වෙන්නේ? මගින්ව මේ කන්දේ ඉඳලා ඊළඟ කන්දට විසිලා වැටෙන්නේ. එහෙමනේ වෙන්නේ. එහෙනම් එයා ඒ වෙලාවේදී අවශ්‍ය වේගය පාලනය කරලා නිවැරදිව අරන් යන්න ඕනේ. ඒතර අපි ඔයකට කියනවා වාහනයක් ස්ථාවරව අරන් යනවට රියදුරුට වාහනය හරියට හැසිරවීමට පුළුවන් කියලා තමයි අපි කියන්නේ. හැසිරවීමට ඇති හැකියාව යට නේද? ඒතර ඒකට ලයිසන් එකක් දෙන්නේ. වාහනේ හසුරවන්න බැරි එක්කෙනෙකුට ලයිසන් දෙනවද? නැහැ. ඒ වුණාට හුඟක් අය අරන් තින්නේ හසුරවන්න බැරි අය තමයි. ඒ වුණාට ඒකට තමයි වාහනයක් හසුරනවා කියන්නේ. ලියන්න මෙසේ රථයක් ස්ථායීව පවත්වා ගැනීමට රියදුරට ඇති හැකියාව හැසිරවීම හැන්ඩ්ලින් එයාට හොඳට හැන්ඩල් කරන්න පුළුවන්. හැන්ඩ්ලින් ලෙස හැඳින්වේ.
ඊළඟට අලුත් ඊළඟ රූල් යන්න. එතකොට රථයක් හැසිරවන්න තියෙන පද්ධති. එහෙනම් ඊළඟ තමයි රථයක් පහසුවෙන් හැසිරවීම සඳහා නේද වාහනයක තියෙන පද්ධති. වාහනයේ භාවිතා වන පද්ධති. වාහනයේ භාවිතා වන පද්ධති. ඒ සඳහා මොනවද? එක සුක්කානම් පද්ධතිය. සුක්කානම් පද්ධතිය ඔන්න ඔය වැඩේට තියෙනවා. ගානට පාරේ ලස්සනට ගෙනියන්න පුළුවන් සුක්කානම් කරක් නැත්තම් යන්න බෑනේ. අර අපි දැන් ප්‍රායෝගික අභ්‍යාසය හදපු කාර් එක වගේ. ඒ කාර් එක හරවන්න බෑ. ඒ සුක්කානමක් නෑ. ඊට පස්සේ දෙක අවලම්බන පද්ධතිය. දෙක අවලම්බන පද්ධතිය. ඊළඟට සුක්කානම් පද්ධතිය මොකද වෙන්නේ? වාහනේ ගමන් කරන මාර්ගය නැත්තම් පතය අවශ්‍ය විදිහට වෙනස් කර කර යන්න පුළුවන් නේ. අර පාරෙන් හරවනවා අනිත් පාරෙන් හරවනවා. ඒ විදිහට ගමන් මාර්ගය නැත්තම් වාහනේ පතය වෙනස් කරන තමයි සුක්කානම් පද්ධතිය තියෙන්නේ. ඊට පස්සේ අවලම්බන පද්ධතිය. අවලම්බන පද්ධතිය තමයි වලවල් තියෙන පාරක යනකොටනේ අනාරක්ෂිත ඔය යනකොට ඔය කම්පන දිනකොට ගැස්සීම් ඇති වෙන්නේ ඒව වළක්වන්න තමයි ඊට පස්සේ අවලම්බන පද්ධතිය ඕන වෙන්නේ. ඒතකොට මේ දෙක ගැන ඔයගොල්ලන්ට ඊට වඩා ලියා ගන්න ඕනේ. සුක්කානම් පද්ධතිය වලින් තමයි වාහනේ පතේ තීරණය වෙන්නේ. අවලම්බන පද්ධතිය වලින් තමයි ගැස්සීම් ඒ වගේව අවම කරන්නේ අවලම්බන පද්ධතිය. ඒක කෙටියෙන් ලියා ගත්තාම ඇති. ඊළඟට මේක ස්ලයිඩ් එකේ තිබුණේ මොකද්ද? ඇකර්මන් පද්ධතිය කියලා. මම ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඇකර්මන් සිද්ධාන්තය තමයි තිබුණේ. හරි. එහෙනම් දැන් වාහනය ගැන අපි යම් මට්ටමකින් ටිකක් කතා කර කර ඉඳලා මේ ගැන පොඩි අදහසක් අරගෙන වාහනය ගැන පොඩි අදහසක් අරගෙන තමයි ඔන්න සුක්කානම් පද්ධතිය කියන මාතෘකාවට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. එතකොට සුක්කානම් පද්ධතිය හරිද? ඒකට ලියන්න මෙහෙම සුක්කානම් පද්ධතිය ඉංග්‍රීසියෙන් ලියද ඒගොල්ලන්ට ස්ටියරින් සිස්ටම් කියලා. ස්ටියරින් සිස්ටම්. සුක්කානම් පද්ධතිය ස්ටියරින් සිස්ටම්. ලියන්න පුතාලා ඒකයට තියෙන එහෙම පොඩි සටහනක්. මෝටර් රථයක් රේඛීය මාර්ගයක ගමන් කරන අවස්ථාවල බාධක මගහැර ගමන් කිරීම සඳහාත් වාහනයේ දිශාව වෙනස් කිරීම වංගුවලදී හැරවීම මෙන්ම ස්ථායීතාවය ඇති කිරීම සඳහා සුක්කානම් පද්ධතියක් වරහන් ඇතුළේ ස්ටියරින් සිස්ටම් සුක්කානම් පද්ධතියක් අවශ්‍ය වේ. ඊළඟට
වාහනවල භාවිතා වන සුක්කානම් ක්‍රම දෙකකි. වාහනවල භාවිතා වන සුක්කානම් ක්‍රම දෙකකි. එක ලම්බ බාහු වර්ගය drop arm type. අනිත් එක තමයි දැති තලව්ව සහ දවරෝධ වර්ගය. දැති තලව්ව සහ දවරෝධය වර්ගය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා rack and pinion type එක. දැති තලව්ව සහ දවරෝධය කියන වර්ගය. ඊට පස්සේ සුක්කානම් පද්ධතියක කොටස්. සුක්කානම් පද්ධතියේ තියෙන කොටස් කියන්නේ සුක්කානම් පද්ධතියේ කොටස්. එක මොකද්ද? සුක්කානම් රෝධය. එක සුක්කානම් රෝධය. රෝධය පිළිගන්න ස්ටියරින් වීල් කියලානේ. ස්ටියරින් වීල් එක කියලා ගන්න. දෙක සුක්කානම් ගියර් පෙට්ටිය. සුක්කානම් ගියර් පෙට්ටිය. ස්ටියරින් ගියර් බොක්ස්. ඊළඟට තුන්වෙනි එක දසත මූට්ටු. දසත මූට්ටු යුනිවර්සල් ජොයින්ට්. යුනිවර්සල් ජොයින්ට්. සුක්කානම් දණ්ඩ ස්ටියරින් රොඩ් එක. සුක්කානම් දණ්ඩ. සුක්කානම් දණ්ඩ ස්ටියරින් රොඩ් එක. ස්ටියරින් රොඩ් එක සුක්කානම් දණ්ඩ. පස්සේ ඔය සෙට් එක එකට සම්බන්ධ කරන ඈඳුම් දණ්ඩ. ස්ටියරින් රොඩ් කියලා කියනවා. ඈඳුම් දණ්ඩ ස්ටියරින් රොඩ්. ඒතර මේ ඔයගොල්ලෝ දකින්නේ පින්තූරේ ලම්බ බාහු වර්ගයේ නේද? ලම්බ ඩ්‍රොප් ආම් ටයිප් එක. ලම්බ බාහු වර්ගයේ සුක්කානම් පද්ධතිය තමයි දන්නේ. ලම්බ බාහු වර්ගය. අපි කියන ඩ්‍රොප් ආම් සිස්ටම් එකේ ස්ටියරින් වීල් එකක් කියලා. ස්ටියරින් වීල් එකක් නෙවෙයි ස්ටියරින් සිස්ටම් එකක් නේද? වීල් එක කියන්නේ මේ කොටසටනේ. ඒක අවශ්‍ය කොටස් ටික නම් කරලා තියෙනවා. බලන්න මොනවද කොටස් කියලා. ස්ටියරින් වීල් එක තියෙනවා උඩින්ම. ඊළඟට ස්ටියරින් කොලම් එක තියෙනවා. නේද? සුක්කානම් දණ්ඩ කියන එක. ඊට පස්සේ ස්ටියරින් ෂාෆ්ට් එක. නේද? ෂාෆ්ට් එක තමයි ඇත්තටම දණ්ඩ. කොලම් එක කියන්නේ ඔක්කොම සම්පූර්ණ මුළු ආවරණයට එක්ක තියෙන කොටස කොලම් එක. ඊට පස්සේ යුනිවර්සල් ජොයින්ට් එක නේද? දසත මුට්ටු. ඒව හරහානේ අරගෙන දසත මුට්ටු
ස්ටියරින් ගියර් බොක්ස් එක. ඊට පස්සේ ආයෙම මේ තැන්වල ජොයින්ට් එක රෝද දක්වා යන ඩ්‍රග් ලින්ක් එක. රෝද දක්වා යන පොඩි දඬු කොටස ඒක ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. ඊට පස්සේ තමයි ස්ටියරින් ආම් එකෙන් මේක රෝද වලට යන්නේ. ඔන්න ඔය වගේ තමයි ඩ්‍රොප් ආම් සිස්ටම් එකේ පින්තූරයක්. එතකොට පුතාලට මේ පින්තූරය ඇඳ ගන්න සිද්ධ වෙනවා. ඇඳලා නම් කිරීමක් කරනවා. ඔකට ඉඩ තියන්න මම ওই වීඩියෝ එක එවුවට පස්සේ ඒක බලලා ඇඳ ගන්න ඕනේ. මේ තියෙන්නේ රැක් ඇන් පීනියන් වර්ගයේ නේද? දැති තලව්ව හා දවරෝදය කියන වර්ගයේ දැති තලව්ව හා දවරෝදය කියන වර්ගයේ ස්ටියරින් සිස්ටම් එකක්. ඒ නිර්මාණය මෙතන මේ තියෙන්නේ පීනියන් එක. ඒ කියන්නේ දවරෝදය තමයි මෙතන තියෙන්නේ. මේ තමයි දැති තලව්ව. දැති තලව්ව තමයි මේ තියෙන්නේ. දවරෝදය තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට දැන් අපිට ඇහැට පේනවා අරක කරකවනකොට රැක් එක එහෙට මෙහෙට යන්න පුළුවන් කියලා. ස්ටියරින් වීල් එක කරකවනකොට පීනියන් එක කරගිලා දැති තලව්ව එහෙට මෙහෙට යන්න පුළුවන්. එතකොට එහෙට මෙහෙට දැති තලව්ව යනකොට තමයි ඕක රෝද හැරෙන්න තියෙන්නේ මෙකැනිසම් එක හදලා තියෙන විදිය අනුව. හොඳයි මේ ටික සටහන් කරගන්න පින්තූර දෙකම අඳින්න ඕනේ. රැක් ඇන් පීනියන් එකයි ඩ්‍රොප් ආම් එකයි. ඒකට මම ගෙදරදී වෙලාව තින්නේ ඒක ඇඳගන්න. ගෙදරදී ඩ්‍රොප් ආම් ටයිප් එකේ වීඩියෝ එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලමු. එතකොට ඒක වැඩ කරන විදිය ඔයගලන්ට යම් අවබෝධයක් ලැබෙයි. ඉන්ටර්නෙට් ස්ලෝ ළමයින්ට පේන එකක් නැහැ. ඒකට කමක් නැහැ. මම ලින්ක් එක වෙනම දාන්නම්. වෙනම කොපියක් දාන්නම්. මේ වීඩියෝ එක ඇතුළේ මේක අපහැද්දුවාට කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ ස්ටියරින් සිස්ටම් එකේ කොටස් ටික තමයි ඔයගොල්ලෝ දකින්නේ නේද? ස්ටියරින් ආම් එක, නේද? ගියර් මෙකැනිසම් එක, ඒක ඒ පෙට්ටිය ඇතුළේ ඊට පස්සේ ජොයින්ට් යුනිවර්සල් ජොයින්ට් එක ඔයගොල්ලෝ දකිනවා. යුනිවර්සල් ජොයින්ට් එකක් තියෙනවා. රයිට් ඔයගලන්ට වරක් නෙමෙයි කීප විටක් බලන්න හොඳ වීඩියෝ එකක්. ඉතාමත් හොඳින් සුක්කානම් පද්ධතියේ කොටස් වල නේද ඇසෙම්බල් වෙන හැටි ඉතා පැහැදිලිව ඔයගලන්ට මෙතනින් දකින්න හම්බ වෙනවා. හොඳයි ඔයගලන්ට වීඩියෝ එකත් එක්ක ඒක ලැබෙනවා. වීඩියෝ ලින්ක් එක මම වෙනවම දානවා. ඒ ටිකෙන් ඒක ඔයගොල්ලෝ බලලා රූප සටහන මේ ඉස්සෙල්ලා එක අඳිනකොට මේක බලන එක ඔයගලන්ට වැදගත් වෙයි. එතකොට මේ වීඩියෝ එකත් අපි බලමු රැක් ඇන් පීනියන් කියන ක්‍රමය. රැක් එකයි පීනියන් එකයි සත්‍ය උපාංගයක් තියෙනවා. ඒක බලමු. ඒක වීඩියෝ එකක් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ පීනියන් එක මෙතන. මේ කොටස පීනියන් ගියර් එක. මේ තියෙන්නේ රැක් එක. මේක පවර් ස්ටියරින්. ඒකෙන් තමයි මෙතන තියෙන්නේ මේ පවර් ස්ටියරින් සිලින්ඩර් එක. එතකොට පවර් ස්ටියරින් සිලින්ඩර් එකක් තියෙනවා මේකේ.
එතකොට පීනියන් එක කරකවනවා රැක් එක දෙපැත්තට ගමන් කරන ආකාරය ඔයගොල්ලන්ට පේනවා. මෙතන මේ හෝස් දෙකක් තියෙන්නේ හයිඩ්‍රොලික් හෝස් දෙක පවර් ස්ටීරින් වලට. මේ පෑන තියලා මේ පෙන්නන්නේ සිලින්ඩර් එක. ඒක පවර් ස්ටීරියන් සිලින්ඩර් එක. ඉතා පැහැදිලිව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පීනියන් එකයි රැක් එකයි. එතකොට රැක් ඇන් පීනියන් කියන ක්‍රමය මේ ආකාරයට තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. හොඳයි. ඊළඟට ඉවර නෑ. හරිද? ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ලියන්න සටහන ඉතුරු ටික ලියා ගන්න ඕනි. මම ආයෙ ඔයගොල්ලන් එක්ක යනවා. මෙන්න මෙතන මේකට ලියන්න ඇකර්මන් සිද්ධාන්තය. මේ ඇකර්මන් ක්‍රමය. නේද? ඇකර්මන් ඉංග්‍රීසි වචනේ මේ තියෙන්නේ. ඇකර්මන් සිද්ධාන්තය මේකෙදි වෙන්නේ මෙහෙමයි. දැන් වාහනයක් මේ වංගුවක් ගන්න අවස්ථාවක් තමයි මේ පෙන්ලා තියෙන්නේ. මේක වාහනේ නම් දැන් මේ තියෙන වාහනේ පිටිපස්සේ රෝද දෙක. නේද? මේ පිටිපස්සේ රෝද, මේ ඉදිරිපස්සේ රෝද. එතකොට මෙයා විවිධ කෝණ වලින් සුක්කානම කරකවනකොට වංගුවකදී විවිධ කෝණ වලින් තමයි රෝද හැරෙන්නේ. එකම කෝණයෙන් නෙමෙයි හැරෙන්නේ. එතකොට ඇකර්මන් සිද්ධාන්තයේදී කියන්නේ පිටිපස්සේ රෝද දෙක මේ විදිහට එක අක්ෂයෙන් ඇදගෙන ආවොතින් හරිද? ඒ අක්ෂය ඔස්සේ මේට දික් කරොතින් ඉදිරි රෝද දෙක හැරෙන අක්ෂය යා කරාම එකම තැනකදී හම්බ වෙනවා. එම් හම්බුනොත් තමයි මේ වාහනේට ස්මූත් ලෙස වංගුව අරගෙන යන්න පුළුවන් ඉන්නේ. සුමට වංගුව ගන්න පුළුවන් ඉන්නේ වාහනේට එතකොට. එහෙම නැතුව ඒක එක ලක්ෂයකදී හමු වෙන්නේ නැතුව මේ දෙන්නව වෙන තැන් දෙකකදී හමු වෙන්නේ නැති වෙන්න ඈතට යන්න හෝ එහෙම හදලා තිබ්බනම් මේක ඇකර්මන් සිද්ධාන්තයට අනුව ස්මූත්ලි යන්න බැරි වෙයි. එක රෝදයක් එක ආරයක උත් තවත් රෝදයක තවත් ආරයකකුත් කැරකෙන්න ගන්නවා. එකම ලක්ෂයකට සෙන්ටර් එකකට එන්නේ නැති නිසා වාහනේ පැන යනවා වගේ උත්සාහ කරයි, ස්ලිප් කරයි. අන්න ඒ වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. ලියන්න මෙන්න මෙහෙම ඇකර්මන් මූලධර්මය අනුව වාහනය හරවන අවස්ථාවන්හිදී රථයේ නේද හැරවෙන රෝද දෙකෙහි කේන්ද්‍ර හරහා රෝදවලට ලම්බකව
ඒවායේ අක්ෂය ඔස්සේ දිවෙන රේඛා දෙක ඒවායේ අක්ෂය ඔස්සේ දිවෙන රේඛා දෙක පසුපස ඇක්සලය ඔස්සේ දිවෙන පසුපස ඇක්සලය ඔස්සේ දිවෙන පසුපස ඇක්සලය ඔස්සේ දිවෙන සරල රේඛාවක් මතදී එකිනෙක මුණ ගැසිය යුතුයි. එකිනෙක මුණ ගැසිය යුතුයි. පොඩ්ඩක් එක ආයි කියන්නකෝ. කොතනද ඔය අන්තිමටම ලියාගත්තන කියන පුතා? අක්ෂය ඔස්සේ දිවෙන රේඛා දෙක පසුපස ඔස්සේ දිවෙන රේඛා දෙක පසුපස ඇක්සලය ඔස්සේ දිවෙන සරල රේඛාවක් මතදී ඇක්සලය ඔස්සේ දිවෙන සරල රේඛාවක් මතදී ඇක්සලය ඔස්සේ දිවෙන සරල රේඛාවක් මතදී එකිනෙක මුණ ගැසිය යුතුයි. එකිනෙක මුණ ගැසිය යුතුයි. ඊටු ටික ලියන්න ඉස්සෙල්ලා මම ආයි පොඩ්ඩක් කියන්නම්. මෙන්න මෙහෙමයි කියන්නේ නේද? දැන් මේ පුතා මේ පසුපස රෝධ දෙකනේ මම මේ ඇඳේ. ඔන්න එතන ඉඳලා සරල රේඛාවක් මෙහෙම ඇඳොත් ඔන්න සරල රේඛාවක් අඳින්න හරි කෙලින් රයිට් ඇද වෙන්නේ. ඔන්න හරි සරල රේඛාවක් මේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා වංගුවේදී නේද? ඉස්සරහා මේ වංගුවේ මේ පැත්තට තියෙන රෝදේ ටිකක් වැඩියෙන් කැපෙන්න එපේ. ඒතකොට එතනදී ඔන්න ඔහම කෝණයක් හැදෙනවා. ඒ කෝණය මේක මෙතනදී හම්බ වෙනවා. මේක ටිකක් අඩු කෝණයක් නෙමෙයි යාගේ තියෙන්නේ. ඒ කෝණයෙන් එන එකත් හරියටම මෙතනදිම හම්බ වෙන්න ඕනි කියන එක තමයි මේ ඇකර්මන් මූලධර්මයෙන් කියන්නේ. ඔන්න ඔක ওই දෙක මෙතනදී එකම තැනකදී ඔහම හම්බ වෙනවා. ඔක තමයි ඇකර්මන් මූලධර්මයෙන් කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට මෙන්න මේ රූපය අඳින්න. රූපය තමයි මේක අඳින්න එතන. තව චුට්ටක් තියනවා ලියන්න. මෙසේ වීමට අවශ්‍ය වන්නේ මෙසේ වීමට අවශ්‍ය වන්නේ මෙසේ වීමට අවශ්‍ය වන්නේ රතයක වංගුවට ඉවතින් ඇති රෝධ වංගුවට ඉවතින් ඇති රෝධ වංගුවට ඉවතින් ඇති රෝධ විශාල අරයකද ඇතුළතින් ඇති රෝධ කුඩා අරයකද ගමන් කළ යුතු බැවිනි. හොඳයි. දැන් මේක ඇඳගන්න ඇකර්මන් සිද්ධාන්තය රූපයත් ඔතනට අඳින්න. හොඳයි. එතනට ඔයගොල්ලෝ
ඇකර්මන් සිද්ධාන්තය ඇඳගත්තට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලෝ තව රූප දෙකක් ගෙදරදී අඳින්න ඕනි. දැත තැලව්ව සහ දවරෝදයට රූපයයි ලම්බබාහු වර්ගයට රූපයයි. හරිද? ඒ ටික ඇඳලා සටහන සම්පූර්ණ වෙනවා. ඊළඟට මාතෘකාව ලියන්න සුක්කානම් ජ්‍යාමිතිය කියලා. සුක්කානම් ජ්‍යාමිතිය. right. සුක්කානම් ජ්‍යාමිතියේදී අපි කතා කරනවා නේද toe in toe out, camber angle, කිම්පල් ආනතිය කියලා කියන්නේ අපි කැස්ටර් angle එක සහ turning angle, හැරවුම් කෝණ. ඒව ගැන තමයි සුක්කානම් ජ්‍යාමිතියේදී කතා කරන්නේ. මොකක්ද මේ සුක්කානම් ජ්‍යාමිතිය කියන්නේ? මෙන්න මෙහෙම හැඳින්වීමක් ලියා ගන්න. එතකොට සුක්කානම් ජ්‍යාමිතිය කියන්නේ කුමක්ද කියන එකට නේද? මොකක්ද සුක්කානම් ජ්‍යාමිතිය කියන එක පැහැදිලි වෙන්න මෙහෙම එක වාක්‍යයක් ලියන්න. මෝටර රථය ධාවනයේදී මාර්ග විෂමතා අවම කරමින් නැත්තම් මග හරවමින් ධාවනය කිරීම හැරවීම ආදී කාර්යයන් පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා මෝටර් රථය ස්ථායීතාව පවත්වා ගැනීමට ස්ටැබිලිටි කියන එකනේ ස්ථායීව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. අන්න ඒක නිසා තමයි නැත්නම් මේ සඳහා රථයේ සැකිල්ලත් චැසිය කියලා අපි කියන්නේ චැසිය චැසිස් සැකිල්ලත් ඉදිරිපස රෝදත් අතර නියමිත කෝණික අගයන් පවත්වා ගැනීම සුක්කානම් ජ්‍යාමිතිය වේ. පවත්වා ගැනීම සුක්කානම් ජ්‍යාමිතිය වේ. එතකොට සුක්කානම් ජ්‍යාමිතිය යටතේ අපි කතා කරනවා මෙන්න මේවා. එක ඇතුළු ඇලය හා පිට ඇලය. ඉංග්‍රීසියෙන් ලියන්න toe in and toe out. toe in and toe out. ඇතුළු ඇලය සහ පිට ඇලය. රෝදවල තියෙන මේක අපි දැන් කතා කරමු.
ඇතුළු ඇලේ සහ පිට ඇලේ කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේක තියෙනවා හැඩ කෝණය. හැඩ කෝණය ගැන අපි කතා කරනවා. ඉංග්‍රීසියෙන් ලියා ගන්න වචනේ කැම්බර් ඇන්ගල් කියන්නේ මොකක්ද කියලා. කැම්බර් ඇන්ගල් කියන්නේ. ඊට පස්සේ රජ ඇන ආනතිය කියන්නේ මොකක්ද? රජ ඇන ආනතිය. ඉංග්‍රීසියෙන් කිම්පින් inclination. Inclination. 4 අනුගාමී කෝණය. අනුගාමී කෝණය. ඒ කියන්නේ cast angle එක ගැන කතා කරනවා. cast angle. ඊට පස්සේ හැරුම් කෝණය turning angles. turning angles. මේ තමයි ඔයගොල්ලෝ යන සුක්කාන ජ්‍යාමිතියේදී අපි කතා කරන angles ටික. ඇතුළු ඇලේ පිට ඇලේ හැඩ කෝණය රජ ඇනානතිය අනුගාමී කෝණය සහ හැරවුම් කෝණය ගැන තමයි මේ පාඩම ඇතුළේදී අපි කතා කරන්නේ. හොඳයි මේ යටතේ පුතාලට අමතර කියවීම් පොත් ඔයගොල්ලන්ගේ මූලික ස්වයංචලන තාක්ෂණ වේදයේ පොතේ මූලික ස්වයංචලන තාක්ෂණ වේදයේ පොත නැති අය කියන මයිගව PDF එක තියෙනවා ඒවත් ඇකි මූලික ස්වයංචලන තාක්ෂණ වේදයේ කියන කොටසේ පුතාලා කියවන්න පිටු අංක 149 අමතර කියවීමක් විදිහට 150 පිටුව 151 ඔකේ නේද? මට PDF එක ගන්න. හරි මම ගන්න. නම කවුද? අමේෂ්. 153 මම නොකරපු ටිකුත් තියෙනවා ඒවත් කියාවගෙන මන් තියනවා හොඳයි 154 වෙනකම් මෙන්න මේ ටික පුතාලා අමතර කීමක් වශයෙන් බලන්න ඕනි අච්චු පොතේ නැති අයට දැන් මම PDF එකේ වන්නම් ඒ ටිකත් බලාගෙන අපි ඊළඟ පන්ති දවසට බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා හොඳයි එතකොට අතර ප්‍රසන්ටේෂන් එකේ පළවෙනි පීරියඩ් දෙකට අදාළ කරුණු ටික ඉවරයි. අපි ඊළඟ දවසේදී උතර කතා කරන්නේ මොනවද? ඔයගොල්ලොත් එක්ක අපි කතා කරනවා සුක්කාන ජ්‍යාමිතියේ තියෙන කෝණ ටික මුලින්ම කතා කරලා ඒවා අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. ඊට පස්සේ දැන් අපි ඔන්ලයින් පන්ති මාලාව දිගටම යනවා. ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ට මේ වීඩියෝ එක මේ විදිහටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා නේද? මේ විදිහටම වීඩියෝ එක ලබා ගන්න පුළුවන්. ඒක ලබා ගන්න ලබාගෙන ආපු නැති ළමයි අද සහභාගී වෙන්න බැරි වෙච්ච ළමයි වීඩියෝ එක අරගෙන බලලා සටහන් ටික ලියා ගන්න. එන ලබන සතිය අපි පන්තියේදී හමු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.